නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න බොහොම සද්ධාවෙන් ධර්ම ශ්‍රවණයට එකතු වෙච්ච මොහොත. ඉතින් ඔබ හැම දෙනාටමත් බණහන ලක්වාසී ලෝවාසී සියලු දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අද ධර්මානුශාසනාවේදී අපි කර්මයේ තියෙන ප්‍රභේද කීපයක්, ජනක කර්මය, උපස්තම්භක කර්මය, උපපීඩක කර්මය, උපඝාතක කර්මය කියලා මේ ධර්මයේ විස්තර වෙන මේ කර්මයන්ගේ විපාක දෙන ස්වරූප කීපයක් ගැන අද දවසේ මේ ධර්මානුශාසනාවේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ කර්ම විෂය, කර්ම විපාක විෂය අචින්ත්‍යයි. අචින්ත්‍යයි කියන්නේ ඔබටවත් මටවත් මේ ලෝකෙ වෙන සාමාන්‍ය මනුස්සයන් කිසිම කෙනෙකුට අපේ නුවණකින් ඒක එහෙම වෙන්නේ කොහොමද? එහෙම අපිට හිතලා තර්ක කරලා අපේ බුද්ධියෙන් අපි විමසලා අපට තේරුම් ගන්න පුළුවන්, සම්පූර්ණයෙන් තේරුම් ගන්න පුළුවන් විෂයක් නෙමෙයි. මේ කර්ම විපාක විෂය සම්පූර්ණයෙන් වැටහෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේලාට. ඒ නිසා ධර්මයේ සඳහන් වෙනවා කම්ම විපාකෝ අචින්ත්‍යෝ. මේ කර්ම විපාක විෂය අචින්ත්‍යයි. ඒ අචින්ත්‍යයි කියන්නේ අචින්ත්‍ය විෂය ලෝතර බුදුරජාණන් වහන්සේලාට පමණයි වැටහෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට මේ කර්මයේ තේරුම් ගැනීම පිණිස, මේ කර්මය කියන්නේ මේකයි, මේ කර්ම සකස් වෙන්නේ මේ විදිහටයි, ඒ කර්මයන්ගේ විපාක මේ ස්වරූපයෙන් විපාක අපි කරා එනවා, ඊළඟට මරණ මංචකේ විපාක දෙන කර්ම, ඊළඟට උපතකට හේතු වෙන කර්ම, ඉපදුනාට පස්සේ සැප දුක් විපාක ලබන්න හේතු වෙන කර්ම, ඒ වගේම කෙනෙකුට ජීවිතය අහිමි වෙන්න සමහර වෙලාවට මරණයට කර්ම විපාක හැටියට බලවත් වෙලා එන ඒ කර්මයන්ගේ ස්වරූපේ, ඊළඟට මේ සියලු කර්මයන් ප්‍රහාණය කරන ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නවා. හැම බුදු කෙනෙක්ගේම අනුශාසනාව ගත්තහම ඔබ දන්නවා මේ ලෝකෙ මේ විශ්වයේ පහළ වෙන සෑම බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව කැටි වෙනවා ගාථාවකට. සබ්බ පාපස්සා කරන සියලු පාප යකුසල කර්මයන්ගෙන් වලකින්න, කුසලස් උපසම්පදා පුළුවන් තරම් පින් කරන්න, කුසල් වඩන්න, සචිත්ත පරියෝදපනං ස්වචිත්තය තමන්ගේ හිත දමනය කරගන්න කියනවා. ඒ තම් බුද්ධානුශාසනා. මේක තමයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව. මෙන්න මේ අනුශාසනාව තුලයි බුදුවරු පහළ වෙලා ලෝකයාට නිවන් මඟ දේශනා කරන්න, ලෝකයාට සසර දුකින් මිදෙන මාර්ගයේ දේශනා කරන්න. ඒ මාර්ගයේ තුල අකුසල් ප්‍රහාණය කරමින්, කුසල් දියුණු කරගනිමින්, හිත දමනය කරගනිමින් ධර්මාවබෝධය පිණිස යන මාර්ගය. ඔබ කවුරුත් දන්නවා මාර්ගයේ කියපු ගමන් ඔබට මතක් වෙන්නේ නිවනට තියෙන මාර්ගය, ආර්ය අෂ්ටාංගික මාර්ගය නේද? පිංගතුනේ, ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා කම්ම නිරෝධගාමිනී ප්‍රතිපදාව හැටියට. මේ කර්මයන් නිරුද්ධ කරන මාර්ගය, මේ කර්ම නිරුද්ධ කරන ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉස්සෙල්ලා අපි සරලව මේ කර්මය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න උත්සාහයක් ගමු, තනි වචනකින්. ඒ තමයි බොහෝ වෙලාවට ඔබෙන් කවුරු හරි අහනවා මොකක්ද ඔය බුදුදහමේ කර්මය කියන්නේ? ඔය කර්මය කියලා උගන්වන්නේ මොකක්ද? දැන් ඔබෙන් කවුරු හරි ඇහුවොත්, අපි දන්නවා සමහරලාට අපි ධර්ම දේශනාවලදී පිරිසගෙන් මේ ප්‍රශ්නේ අහපුවාම එක එක්කෙනා එක එකද සමහරු කියනවා මේ ක්‍රියාව, කරන දේ. එතකොට මේ වගේ එක එක වචන එනවා. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නපු වචනයක් තියෙනවා. චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. අන්න ඒක හොඳට මතක තියාගන්න. මහණෙනි, චේතනාව කර්මයයි කියලා. අන්න එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ තමයි චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. මොකද්ද කර්මය කියලා කියන්නේ? චේතනාව. මහන්නේ චේතනාව කර්මයයි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා.
අන්න චේතනා පහල කරලා කර්ම රැස් කරනවා කායෙන්. මේ කය මුල් කරගෙන. මේ කායික ක්‍රියාව තුළ චේතනාවක් එක්ක තමයි කර්ම රැස්සේ. වාචාය අපි මේ කතා කරන හැම වචනයකටම පෙර හිත ඇතුළේ කර්මයක් සකස් වෙනවා, චේතනාවක් සකස් වෙනවා. ඒකට තවත් ධර්මය කියනවා විතක්ක විචාර. වචන සකස් වෙන්නේ චේතනාවක් එක්ක. ඊළඟට මනසා අපි හිතෙන් හිතනවා. ඒ හිතෙන් හිතන හැම වෙලාවකම චේතනාවක් එක්ක තමයි සිතුවිලි පහළවෙන්. අපිට තේරුම් ගන්න බැරි වුණාට චේතනාවක් එක්කයි සිතුවිලි පහළවෙන්. ඊළඟට ඔබ සරලව මේ විදිහටත් තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ මේ කර්ම රැස් කරන ආයතන 6ක් අපිට පෙන්නවා. ඇස, කන, නාසය, දිව, කය, මනස. ඇහැට පේන රූප ඔස්සේ චේතනා පහළ වෙන රූප සංචේතනා. කනට ඇහෙන ශබ්දය ඔස්සේ චේතනා පහළ වෙනවා, ශබ්ද සංචේතනා. නාසයට දැනෙන ගඳ සුවඳ ඔස්සේ චේතනා පහළ වෙනවා, ගන්ධ සංචේතනා. දිවට දැනෙන රසය ඔස්සේ චේතනා පහළ වෙනවා, රස සංචේතනා. කයට දැනෙන පහස ඔස්සේ චේතනා පහළ වෙනවා, පොට්ටබ්බ සංචේතනා. හිතට එන සිතුවිලි ඔස්සේ චේතනා පහළ වෙනවා. මෙන්න මේ විදිහට ඇස, කන, නාසය, දිව, කය, මනස ආයතන 6ම චේතනා පහළ වෙනවා. ඒ චේතනාව කර්මය. ඒ චේතනාවට අනුව තමයි චේතයිත්වා කම්මං කරෝති කායේන. ඒ චේතනාවට අනුවයි කය ක්‍රියාත්මක වෙන. දැන් ඇහැට පේන දේකට අනුව කයින් ක්‍රියාත්මක වෙනවා. වාචාය අපි ඇහෙන් දකින දේ ඔස්සේ කතා කරනවා. මනසා හිතෙන් හිතනවා. එතකොට මේ ඇස විතරක් නෙමෙයි, කනට ඇහෙන දේවල් ඔස්සේ සිත කය වචනය මෙහෙවනවා. නාසයට දැනෙන දේවල් ගැන අපි කතා කරනවා, ඒ ගැන හිතනවා, ඊට අනුව ක්‍රියා කරනවා. දිවට දැනෙන දේවල් ඔස්සේ අපි කතා වෙනවා, මේක රසයි, මේක මෙහෙමයි, මොකක්ද මේ හරි රහයි. එතකොට මේ විදිහට අය දිවට දැනිච්ච දේ ඔස්සේ, ඒ චේතනා ඔස්සේ අපි තව තවත් චේතනා පහල කර කර කතා කරනවා, ඊට අනුව ක්‍රියාවනවා, ඊට අනුව හිතනවා. ඊළඟට මේ විදිහට ආයතන 6 තුල චේතනා පහළ වෙනවා. එතකොට මෙන්න මේ චේතනා පහළ කරලා රැස් කරගන්න කර්ම, චේතනාවමයි කර්මය. ඒවැ විපාක විෂය බුදුරජාණන් වහන්සේ අචින්ත්‍යයි කියලා දේශනා කරාට, ඒ අචින්ත්‍යදී බුදුනුවනින් වටහාගන්න අචින්ත්‍යදී අපිට අපේ නුවනට තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ යම් යම් සරල විදිහට ඒ කර්මයන්ගේ එක එක කොටස් අපිට විස්තර කර කර පෙන්නුම් කරලා ධර්මී දේශනා කරලා තියෙනවා. ඒ අනුව අද අපි කතා කරන්නේ ජනක කර්ම, උපත්ථම්බක කර්ම, උපස්ථම්බක, ඊළඟට උපපීඩක, උපඝාතක කියලා මේ ධර්මයේ විස්තර වෙන මේ කර්මයන්ගේ ස්වරූප 4ක් පිළිබඳව. ජනක කියපු ගමන් ඔබට තේරෙනවා ජනක කර්මය එහෙනම් මේ උපතත් එක්ක බැඳිච්ච මොකක් හරි දෙයක් කියලා. පින්වතුනි, අපි මේ ලෝකේ සෑම සත්වයක්ම, උපන්නා වූ සෑම සත්වයක්ම මැරෙනවා. ඒ මරණයේදී සත්වයා උපත කරා යන්නේ කර්මානුරූපීව. ඔබ දන්නවා පටිච්ච සමුප්පාදේ බුදුරජාණන් වහන්සේ විස්තර කරා භවපච්චයා ජාති. විපාක පිණිස කර්මය සකස් වෙනවද, ඒ කර්මයට අනුව තමයි උපදින්. භවයට අනුවයි උපදින්, වෙන හේතුවක් නිසා උපදිනවා නෙමෙයි. භවපච්චයා ජාති. විපාක පිණිස කර්මය හැදෙනවද, ඒ කර්මයට අනුව උපදිනවා. කාම භව, රූප භව, අරූප භව කියලා පටිච්ච සම්පාද විස්තර වෙනවා. කාම ලෝකේ මේ සතර අපාය, මනුස්ස ලෝක, දිව්‍ය ලෝක මේ සියල්ල අයිති පංච කාමයන්ගෙන් යුක්ත කාම ලෝකෙට. ඒ කාම ලෝකෙ කොහේ හෝ විපාක පිණිස කර්මයක් හැදෙනවද, කුසල් අකුසල් මත. අකුසල් මත අපාය උපත පිණිස කර්ම හැදෙනවා. එකත් කාම ලෝකෙම තැන. ඊළඟට පින්කරපු කෙනාට දිව්‍ය ලෝකෙක වෙන්න පුළුවන්, මනුස්ස ලෝකෙ සැප ඇති තැනක වෙන්න පුළුවන්. ඒ පිනට අනුව විපාක පිණිස කර්මය හැදෙනවා. එතකොට ඒ කර්මයට අනුව යා කාම ලෝකෙ උපදිනවා. ඊළඟට යම් කිසි කෙනෙක් ධ්‍යාන වඩලා භාවනා කරලා ඒ සමාධිය දියුණු කරලා නම් ඒ ධ්‍යානයන්ට අනුව රූපී බ්‍රහ්ම ලෝකවල විපාක පිණිස කර්ම හැදෙනවා. පළවෙනි, දෙවනි, තුන්වෙනි, හතරවෙනි කියන රූප ධ්‍යාන වඩපු කෙනා රූපී බ්‍රහ්ම ලෝකයක උපත පිණිස භවය හැදෙනවා. ඊට අනුව එහෙ උපදිනවා. ඊළඟට යම් කිසි කෙනෙක් අරූප ධ්‍යාන වඩලා නම්
ආකාසානංචායතන විඤ්ඥානංචායතන ආකින්චඥායතන නීව සංඥානා සංඥායතන මේ අරූප දෙහාන යම් කිසි කෙනෙක් වඩලා නං එයාට අරූප භවය විපාක පිණිස කර්ම හැදිලතියෙන් එයා මරණින් මත්තේ ඒ අරූප ලෝකෙක උපදිනවා. එහෙම නං අපිට පේනවා කෙනෙක් උපදින්නේ තමන්ගේ කැමැත්තෙන් උපදිනවා නෙමේ. කැමැත්තෙන් උපදිනවනම් මේ ලෝකෙ කවුරුත් කැමතිනෑ නිරයන්න. ඔබ හල බලන්න කවුරුත් කැමතිද කියලා අපායන් කොච්චර පවකං කරත් කොච්චර මිනිස්සු අපරාධ කරත් අපායන්න කැමතිනෑ කවුරුත්. තිරිසන් ලෝකෙ උපදින්න ප්‍රේතෙක් වෙලා උපදින්න කවුරුත් කැමතිනේ. හැමෝම කැමති සැප ඇති තැනක බොහොම ලස්සනට බොහොම ධනවත්ව බොහෝ සැප සම්පත් ඇතුව හැමෝම ප්‍රාර්ථනා කරන්නේ එක. හැබැයි ප්‍රාර්ථනා කරපු පමණින් ලැබෙනවනෙමේ. අපේ කැමැත්තට අනු උපදිනවත් නෙමේ. එහෙමනම් කෙනෙක් උපදින්නේ විපාක පිණිස රැස්වෙන කර්මයක් නිසා. කර්මයෙන් තමයි උප්පත්තිය ලබලදෙන්. අන්නේ උපතට හේතුවෙන ඒ කර්මය බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ජනක කර්මය. ඒ ජනක කර්මයෙන් උපතකට හේතුවෙනවා. ඒ උපත බුදුහාන්දුරුව පෙන්නනවා කර්මයට අනුව එක්කු මවකුසක උපතක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බිත්තර ඇතුළේ දැම් බලන්න නොයෙක් සත්තු කුකුල් පැටව් නොයෙක් කුරුළු පැටව් බිත්තර ඇතුළෙන් උපදිනවා. ඊළඟට තෙත් පරිසරය මුල් කරගෙන සත්තු උපදිනවා. ඔබ දැකල ඇති කුණු කානුවල අසූචි ගොඩක වෙන්න පුළුවන් අසූචි වලක වෙන්න පුළුවන්. කුණු වෙලා යන එලෝලු ටිකක් මස් කෑල්ල කොච්චර පනුව හට ගන්නවත්. එතකොට ඒ තෙත් පරිසරයක් මුල් කරගෙන ජීවීන් පහළ වෙනවා. ඊළඟට ඕපපාතිකෝ කර්මාන් රෝපීව සම්පූර්ණයෙන්ම අංග සම්පූර්ණ ශරීරයක් ඇතුව සැනින් පහළවෙන්. දෙවියක් පහළවෙන්න එහෙම. බ්‍රහ්ම ලෝකෙ බ්‍රහ්මයන් පහළවෙන්නේ ඒ විදිහට. නිරේ නිරිසතුම් පහළවෙන්නේ ඒ විදිහට. එදකොට අපිට පේනවා ප්‍රේතයන් මේ වගේ ඕපපාතික ශරීර ඇති සත්වයන් කර්මාන් රෝපීව ඒ අයි උපදිනවා කියන්නේ පහළවීමක් තියෙන්නේ. එතකොට මෙන්න මේ අණ්ඩජ ජලාභුජ සම්සේජජ ඕපපාතික කියන මේ ක්‍රම හතරේ තමන් රැස් කරගත්ත කුසල් අකුසල් අනුව යම් කිසි කෙනෙකුට උපතක් ලබා දෙන්න හේතු වෙන කර්මයට කියනවා ජනක කර්මය. අන්න කෙනෙක්ගේ උපතට හේතු වෙච්ච කර්මය. ඔබ මනුස්ස ලෝක ඉපදුනානං ඔබ පෙරජීවිතය කොහේ හරිඉඳලා ඔබ මැරෙනකොට ඔබට පිනක් කුසලයක් බලවත් වුණා. අද ඔබට එක තේරුම් ගන්න ඔබ මොනවගේ පිනකින්ද ඉපදුනේ කියලා ඔබට ඒක තේරුම් ගන්න තරම් පුබ්බේ නිවාසානුස්සතිඥානයක් චුතූපාතඥානයක් ඔබට නැතිවුණාට ඔබ පෙර කොහේ හරි හිටපු කෙනෙ. අපි දන්නය කොහි නංආවද කියලා සමට අපායි නංආවද දිවිය ලෝක නංආවද ඒ අද අපිට තේරුම් ගන්න පුළුවන්කමක් නෑ. හිත වඩලා හිත දියුණු කරපු කෙනෙකුට ඒක දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට පින්වතුනි අපි පෙර කොහේ හරි හිටියා. ඒ පෙර ජීවිතය අපි මැරෙනකොට එදායේ හිටපු ආත්මෙන් අපි චුත වෙනකොට අපිට ආයමත් මනුස්ස ජීවිතයක මේ වගේ උපතක් ලබන්න පිනක් කුසලයක් බලවත් වුණා. අන්නේ බලවත් වෙච්ච කුසලේ තමයි ජනක කර්මය. ඒ ජනක කර්මයෙන් අපිව උප්පත්තිය ලබා දෙනවා. අපි උපත හදල දුන්න මනුස්ස මවකුසක උපදින්න අපිට ජනක කර්මයෙන් අපිව තැනකට ගෙනහල් අතහැරිය. එක් ඔයා කොහේ හරි මවකුසකට වෙන්න පුළුවන් අපි මනුස්ස ලෝක ඉපදනු. සමහර වෙලාවට පින්කරපු කෙනෙ. එයා මැරෙනකොට යාගේ උපත දිව්‍යාත්මකට වෙන්න පුළුවයි සැනින් යා දිවිය ලෝකෙක පහළ වෙනම්. අකුසලයක් බලවත් වෙච්ච කෙනෙක් තිරිසන් සතෙක්ගේ මවකුසකට ඇදිලා ගියාවෙන්න පුළුව. ඒ වගේ උපතට හේතුවෙන කර්මයට ධර්මය විස්තර කරන්නේ ජනක කර්ම. ඔන්න දැන් එහෙම නං ඔබ මේ ජනක කර්ම කියන්නේ මොනවද කියලා කවුරු හරි ඇහුවොත් ඔබට තේරුම් ගන්න පුළුවන්. කෙනෙක් මැරුණට පස්සේ මරණින් මතු උපත ලබාදීම පිණිස බලවත්වම හේතුවෙන කුසල් අකුසල් මත හේතුවෙන කර්මය තමයි ජනක කර්ම. ඒ ජනක කර්මය කරන්නේ උපතක් ලබල දෙන. දැන් ඔන්න ඉපදුනා. දැන් අප හිතමු ජනක කර්මය කරන්න උපතකට අරගෙන ෑම උපතක් ලබලදීම. ඉපදුනාට පස්සේ ඒ උපන්නා වූ සත්‍යයාට ජීවත්වීම පිණිස කුසල් ලකුසල් තමන් සසරේ කරපු කර්ම ඔහුට බලවත්වෙන්නට ඕට. අන්නේ කෙනාට ජීවත්වීම පිණිස තමන් රැස් කරගත්ත කර්ම බලවේගවලින් ඒ ජීවිතයේ ආත්මය තුළ ලබල දෙන්නේ
උපස්තම්භක කියන කර්මය තුළේ. අන්න ඊළඟ කර්මය. තැන් අපි හිතමු සමහරු මවකුසකට ඇදිලාවට මනුස්සලෝක ජීවත්වෙන්න ආවිශනය ජනක කර්මය මවකුසකට ඇදිලයිනවා. හැබැයි මවකුසේ වැඩීගෙන යනකොට මවකුසේදිම මැරිලා කොහේ හරික්ව අපායකට වැටිනවෙන්න පුළුවන්. එයාට මනුස්සේ කැටියට ජීවත් වෙන්න තරම් ඒ පින බලවත් මදි. උපතකට ඇදිලාවට ජීවත්වෙන්න ආවිශනය. සමහර දරුව උපදිනකොට මැරෙනවා. අම්මල කිරිදිද ඉන්නකොට දරුවෝඩොක්වේ පණයන දරුව ඉන්නවා. පුංචි කාලි සෙල්ලං කරන වයසි මැරෙනවා. එදකොට මේ වගේ උපතකට හේතු වුණා. මනුස්ස මැරෙන මංචකේ මරණ වෙලාවි පිනක් බලවත් වෙලා ජනක කර්මය මනුස්සලෝකෙට අරගෙනාව. හැබැයි එයා මනුස්සලෝකෙ උපද්දවන්න ඒ මනුස්ස මවකුසකට යාව ගෙනාවට ඒ කෙනාට මනුස්සලෝක ජීවත්වෙන්න තරං උපස්තම්භක කර්ම බලවත් නෑ. ඒ නිසා ඒ කෙනා එතනින් චුත්ත වෙලා යනවා. මැරිලා කොහේ හරි කර්මාන් රෝපිය තමන්ගේ කර්මයට අනුව කොහේ හරි තැනක උපදින. අන්නේ නිසා ජනක කර්මයෙන් උපතක් ලබාදීපු කෙනාට ජීවත්වීම පිණිස තමන්ට උපකාරවෙන කුසල් අකුසල් ඒ කර්ම සකස් කරලා දෙන කර්මය ටිකට තමයි උපස්තම්භක කර්මය කියලා කියන්න. ඒක සමහරලාට අකුසලයක් වෙන්න පුළුව. සමහරු මනුස්ස ජීවිතවල දැක්කට පස්සේ ඔබට හිතෙනව ඇති සමහරයි මිහිපිට අපායවල් වගේ එදාවේල හම්බ කරගන්න පුළුවන්කමක් නෑ. මොන දේකරත් කොච්චර හොඳට ජීවත්වෙන්න හැදුවත් මොනවා හරි කරදර ගොඩා. සමහර රටවල ඔබ දැකල ඇති මිනිස්සු අප්‍රිකාන් රටවල් කන්න නැතුව අන්ත දුක්විදිනයින්න. පසුගේ දිනවල අන්තර්ජාලයේ මිනිස්සුන්ට දැකගන්න ලැබුණා. අප්‍රිකාවේ සමහර රටවල් මැටිවලින් ඒ මැටි වේලලා ඒවා අර පුංචි පෙනේරවලින් වගේ පිටි වගේ ඒ මැටි ටික පෙරලා අරගෙන බිස්කට් වගේ හදල අව්වේ තියලා ඒ මැටි කනවා. එදකොට බලන් මිනිස්සුන්ට කන්න දෙයක් නැතිවෙනකොට අර පොළොවෙ තියෙන මැටි ටික හරි වේලලා නිකම් බිස්කට් එකක් වගේ හදාගෙන ඒ මැටි කනෝ මැටි රොටි මැටි බිස්කට් මේ මැටිවලින් කාල ජීවත්වෙන මිනිස්සු ඉන්නවා. ඒ නිසා සමහරයට කර්මයෙන් සමහරයි ඉන්නවා ඒ ජීවිතය තුළ මොකක් හෝ හේතුව හිතාගන්න බැරිවිදිහට ජීවිතය ආවිශ අවසන් වෙලා යනු. මොකක් හෝ ඒ ආවිශ අවසන් වෙන කර්මයක් ඒ ජීවිතයේ දෙනු. අන්නේ නිසා කෙනෙකුට ජීවත්වීම පිණිස ඉපදිච්ච කෙනෙකුට ජීවත්වීම පිණිස ඒ කෙනාගේ ආවිශ ගෙවා ගැනීම පිණිස ඒ තමන්ට උපකාර කරන්නාව පුුණ්්‍ය පාප කර්මයන් උපස්තම්භක කර්ම හැටියට ධර්මය විස්තර වෙනවා. ඊළඟට පිංහතුනේ තවත් කර්මයක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ තමයි උපපීඩක කර්මය. උපපීඩක කර්මය කියන්නේ ජනක කර්මයෙන් උපද්දෝපු කෙනාට විටිං විට නොයේ ක්‍රෝග පීඩාවලින් පීඩාවල් ඇති කරනවා. සතුරු උපද්‍රවලින් පීඩාවල් ඇති වෙනවා. සමහර වෙලාවට දනහානි ගින්නෙන් වෙන්න පුළුවන් ජලයෙන් වෙන්න පුළුවන් සුළඟෙන් ඒ වගේ නොයෙක් විපත්වලට හොව ගොදුරු වෙනවා. ඊළඟට සමහරලාවට රජවරුන්ගේ දඩුවන් ලබන්න සමහරලාට බොරු කේලමක් වෙන්න පුළුවන් නොකළ වැරැද්දක් වෙන්න පුළුවන් රාජකයේ දඩුවන් වලට ලක් වෙනවා. ඊළඟට සොර සතුරන්ගෙන් හානි තමන් දුක් මහන්සේලා හම්බ කරගත්ත දේවෙන්න පුළුවන්. කොච්චර හොඳට ජීවත්වෙන්න හැදුවත් මොනවාහරි කරදර. එතකොට මේ වගේ ජීවිතය තුළ විශාල පීඩාවල් ගෙනත් දෙන කර්ම ඒවට කියනවා උපපීඩක කර්ම කියල්. ඒවා සසරී කරපු දේවල් මතකතියාගන්න දැම් මේවා කියනකොට ඔබට හිතෙනව ඇති හයෝ අපිටත් ඉතින් ඔය වගේ තමයි කියල. හැබැයි මේ කර්මවල ස්වභාව මේ කවුරුත් කරපු කර්ම කවුරුත් තරගෙන යනවා නෙවෙයි. අන්නේ ඔබ හොඳට මතකතියාගන්නට ඕනෑ. බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලිව පෙන්නවා ධර්මය තුළ කම්මස්සකෝම්හි කම්ම දායාදෝ කම්ම යෝනී කම්ම බන්ධූ කම්ම පටිසරනු යංකම්මං කරිස්සාමි කල්්‍යානංවා පාපකංවා තස්ස දායාදෝ. මේ ලෝකෙ සත්වයා කර්මය ස්වකීය කරගෙනයි උපදින්නේ. කර්මය දායාද කරගෙනයි මේ සසර ගමන් කරන්න. කම්ම බන්ධු කර්මය තමයි තමන්ගේ එකම ඥාතිය කර්මය තමයි තමන්ගේ එකම නෑය. තමන් යම් පිනක් පවක් කරගත්තොත් ඒක විපාක තමන් කරයනු.
අන්නේ නිසා හැම වෙලාවෙම හිතන්න අපිම කරගත්ත දේවල් අපි අරගෙන යනවා. ඔබ දුක්විදිනවනම් ඒ ඔබම සසරේ වපුරපු දේවල්. ඔබ සැපවිදිනවනං ඔබ සසරේ වපුරපු දේවල්. ඔබ සසර පින් කරපු කෙනෙ. ඒ පිනේ විපාක සසරය ඔබ කරායනවා. ඔබ සසරය අකුසල් කරානං ඒ අකුසල විපාකත් ඔබටමයි සසර ගෙවාගෙන යන්න වෙන්න. බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට අපිට පෙන්වා යාදි සංවපතේ බීජම් තාදි සංහරතය පල. අපි යමක් වපුරනවද වපුරණ දේමයි අපිට අස්වන්න ලැබෙන්. දැම් බලන්න බී වපුරණ කෙනාට තල ලැබෙන්නේ. එයා වී වැපිරිවනම් වී අස්වන්න නිලාගන්න. තලවපුරපු කෙනා තල අස්වැන නිලාගන්න. මුං වපුරපු කෙනා මුං අස්වැන නිලාගන්න. ඒ වගේ තම තමන් වපුරපු දේවල් තම තමන් අස්වැන නිලාගන්න. අපි සසරේ වපුරපු දේවල් අද අපි අස්වැන්න නිලාගන්න. ඔබට බොහෝ වෙලාවට මිනිස්සුන් එක්ක කතා කරනකොට සමාජ ජීවත්වෙනකොට නිතර අහන්න ලැබෙන දේවල් තියෙනවා. මොනවද අපි මේ කරපු කර්ම මේවා දකින්න අපිට ජීවත්වෙන්න සිද්ධ වනාන්නේ මැරිලවත් යන්න ෑනේ කියල සමහරු එහෙමත් කියනවා. මොකක්දේ අපි මේ කරපු කර්ම කියලා මිනිස්සු තමන්ට ප්‍රශ්න කරදරේනකොට සමහර ඔළුව අත් ගහගන්න පපුුවට ගහගන්නවා විලාප දෙනවා. මතකතියාගන්න මේ කවුරුත් කරපු කර්ම කවුරුවත් අරගෙන යනවා නෙමේ. තමන්ම සසරේ වපුරපු දේවල් මේ තමන් කරා විටිං විටෙන්නේ. ඒ නිසා උප පීඩක කර්ම හැටියට ජනක කර්මයෙන් උපද්දෝපු කෙනා උපස්තම්භක කර්මයෙන් කරන්න ජීවත්වීම ලබා දෙන ආවිශ්‍ය ලබල දෙනවා. එයා කුසල් අකුසල් මස සසරේ ඒ ඉපදී චාත්මය තුළ අරගෙන යන. ඒ අරගෙන යන ආත්මය තුළ උප පීඩක කර්මය කියන්නේ විටිං විට තමන් සසරය වපුරපු දේවල් බලවත්වෙනවා. සමහර වෙලාවට අද රජකම ඉන්න කෙනාවෙන්න පුළුවන්. තමන් සසරි කරපු උප පීඩක කර්මයක් හැටියට අකුසලයක් බලවත්වෙනකොට එක රැයයි එක රැයි මහපාරට ඇදගෙන වැටෙන්ට පුළුවන්. ඔබ දැකල ඇති සමහර වෙලාවට රජකං කරගෙන ඉන්න අය එක රැයින් ඒ සියල්ල නැති වෙලා යනවා. කොසල් රජ්ජුරුව දමදිව හිටපු ප්‍රබලම පාලකයා. අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී දඹදිව පාලනය වුණේ සොළොස් මහා ජනපද හැටියට. අංග මගද කසී කෝසල වජ්ජි මල්ල ඔය වගේ සොළොස් මහා ජනපද තිබුණේ. ඒ අතර සාක්‍ය වන්සිකයෝ බුදුරජාණන් වහන්සේ ගැන සාක්‍ය වන්සික කෙනෙක්. මේ රාජ වන්ස අතර තිබිච්ච උසස්ම වන්සේ හැටියට සාක්‍ය වන්සේ හඳුන්නන. හැබැයි සාක්‍ය වන්සිකයම් පවා කොසොල් රජතුමාට අයබදු ගෙවීමක් සිදු කරා කියල සඳහන් වෙන. එතකොට අපිට පේනවා ඒ සාක්‍ය ජනපද පවා මේ කොසොල් රජ්ජුරුවන්ට යම් යටහත් පක්ෂපාතිී බවක් දැක්ව. ඒකට හේතුව කොසොල් රජ්ජුරුව ඒ තරම් බලවත් ඒ තරම් බල සම්පන්න. හැබැයි මේ කොච්චර බල සම්පන්න වනත් කොසොල් රජ්ජුරුව මැරුණේ කාත් කවුරුත් නැතු අම්බලමක. හැබැයි ඒකට හේතුවෙච්ච කර්ම විපාකෙකුත් තියෙනවා. මේකත් ඔබ තේරුම් ගන්නට ඕනේ. ඒ තමයි අපේ බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමි වැඩඉන්නකොට විශාල වසයෙන් මිනිස්සු බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න බණහන්නේ නවා. මේ සැවැත්නුවර ආශ්‍රිතව නිගන්ටයන්ගේ නිගන්ටාරාම් තිබ්බා. ඊළඟට සංජයේ බෙල්ලට්ටිපුත අජිත කේසකම්බලි කකුද කච්චායන මක්කලි ගෝසාල ඔය වගේ ශාස්ත්‍රෝරු කියාගත්ත බොහෝ පිරිසක් ඒ ප්‍රදේශවල ජීවත් වුණ. එතකොට මෙන්න මේ අය අතරේ එදා බුදුරජාණන් වහන්සේට අනාථ පිණ්ඩික සිටුතුමා 54 කෝටියක් වේදන් කරලා මේ සැවැත්නුවර තිබ්බ බොහොම රමණීය භූමි භාගයක්. ඒ ඉඩමත් එදා අයිති වෙලා තිබේ කොසොල් රජතුමාගේ පුතා ජේත කුමාරයට. ඔබ අහල තියෙනවා 18 කෝටියක් අහවනු මේ ඉඩම අතුරල තමයි ජේතවනේ හදන්න ඉඩම මිලදීල ගත්තේ. තවත් 18 කෝටියක් වියදං කරලා කුටි සෙනසුන් හැදවා. අංග සම්පූර්ණ ආරාමයක් හැදවා. තවත් 18 කෝටියක් වියදං කරලා ඒ ආරාමි සංගසතු කරලා පූජා කරා. ඔබ අහලා තියෙන 54 කෝටියක් වියදං කරා කියලා. එතකොට ඒ විදිහට විශාල මුදලක් වියදං කරලා ජේතවනේ හදලා ආරාම පූජාවක් හැටියට මේ ආරාමි සංගසතු කරලා පූජා කරා. බුදුරජාණන් වහන්සේ බුදු වෙලා වැඩ හිටිය අවුරුදු 45ක කාලයක්.
උන්වහන්සේ මේ වැඩහිටි අවුරුදු 45න් වස්කාල 19ක් වැඩහිටියේ සැවැත් නුවර ජේතවනාරාමේ. වස්කාල 6ක් වැඩහිටිය සැවැත් නුවරම විසාකාව හදල පූජා කරපු පූර්වාරාම ආරාමේ. එනිසා සැවැත් නුවර පමණක් අවුරුදු 25ක් අවුරුදු 45ක් වැඩ සිටිය බුදු වෙලා වැඩ සිටිය බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ සම්පූර්ණ ආයු කාලය අවුරුදු 80යි. එයින් බුද්ධත්වයට පත්වෙලා අවුරුදු 45ක් වැඩ සිටියා. ඒ අවුරුදු 45න් අවුරුදු 25ක්ම සැවැත් නුවර මුල් කරගෙනයි වැඩ හිටියේ. බුදුරජාණන් වහන්සේ වැඩිම කාලයක් වැඩ සිටි ආරාමේ සැවැත් නුවර ජේතවනාරාම. ඒ නිසා සැවැත් නුවර විශාල පිරිසකට බණහන්න, නිතර බුදුන් දකින්න, ධර්මය අවබෝධ කරගන්න භාග්‍ය වාසනාව ලැබුණා. නිතර දවසකට 100,000 ගණන් දම්සභා මණ්ඩපයට බණහන්න මිනිස්සු එකතු වෙනවා. අපිට උදව් කරපු මිනිස්සු, අපි ගැන පැහැදිලා හිටපු මිනිස්සු අන්න දැන් ජේතවනාරාමයට නිතර යනවා. දැන් අපිට දාන දෙන්නෙත් නෑ, අපිට උදව් කරන්නෙත් නෑ, අපිට සිව්පසින් අපෝපස්ථානත් අඩු වෙලා. මේකට මොකක් හරි උපක්‍රමයක් යොදන්න ඕන කියලා නොයෙක් විදිහේ උපක්‍රම සැලසුම් කරා. ඔබ දන්නවා ඒ කාලේ බුදුරජාණන් වහන්සේට ඔය යන්න තීර්ථකයෝ කොච්චරනම් නොයෙක් කිරිහැර පීඩා සිදු කරන්න සැලසුම් හැදුවද. සුන්දරී පරිබ්‍රාජිකාව මරලා මලකුණ ගෙනහලා ජේතවනේ පසුපස පරවෙච්ච මල්දාන තැනක හංගලා නින්දා පහස කෙරෙව්වා. නොයෙක් විදිහේ බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයාට නින්දා පහස කරන්න සැලසුම් කරා. ඔය අතරේ නිගණ්ඨ නාථපුත්ත කැමති වුණේ මේ බුදුරජාණන් වහන්සේගේ තියෙන ගුණයක් නිසා, උන්වහන්සේගේ අවබෝධ නිසා, උන්වහන්සේගේ අනුත්තරෝ පුරිස ධම්ම සාරථී කියන ගුණය නිසාය මේ මිනිස්සු ගිහිල්ලා බණහලා එතනට පහදින්න කියලා ඒක පිළිගන්න කැමති වුණේ. නිගණ්ඨ නාථපුත්ත තමන්ගේ දායකයන්ට කියා සිටියා, ඔය මේ ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ තියෙන මේ මිනිස්සු එකතු වෙන ලක්ෂණයක් නෙමෙයි කියෝ. උන්වහන්සේගේ ආකර්ෂණයක් නිසා මිනිස්සු උතන්ට යනවා නෙමෙයි කියෝ. ඔය ඉඩමේ තියෙන බලයක් මිනිස්සු ආකර්ෂණය කරලා ගන්න ආකර්ෂණ ශක්තියක් ඔය ජේතවන ඉඩමේ තියෙනවා කියෝ. ඒ නිසා අපිටත් ඔය ජේතවනේ ළඟින්ම ඒ ඉඩමෙම කෙලවරක අල්ලපු ඇටේ ආරාමයක්, නිගණ්ඨාරාමයක් හදාගන්න පුළුවන් වුණොත් අපිටත් පෙන්වන්න පුළුවන් කීවා. සෙනකගෙන් පුරෝලා මේක පිළිගත්තා. නිගණ්ඨයෝ සරණ කිය නිගණ්ඨයන් කියන ඔක්කොම හරි සාදු කියාගෙන හිටපු පිරිස මේක පිළිගත්තා. පිළි අරගෙන ඒ අය විශාල මුදලක් එකතු කරා. නිගණ්ඨ කියා හිටිය මේක ලේසි නෑ, මේ ඉඩම් ඔක්කොම අයිති රජ්ජුරුවන්ට, රජ්ජුරුවන්ගේ පුතාට. අපි ඉඩමේ වටිනාකමට වැඩිය ඔය ඉඩමත් අරන් දීලා තියෙන රන් කහවණු අතුරලා අපි ඊට වඩා විශාල මුදලක් එකතු කරලා දුන්නොත් රජ්ජුරුවෝක නොදෙන්නේ නෑ කියෝ. ඒ වෙලාවෙ නිගණ්ඨයෝ ඉඩමේ වටිනාකමට වඩා විශාල මුදලක් එකතු කරගෙන කොසල් රජ්ජුරුව මුණගැහෙන්න ගිහිල්ලා රජතුමාට මේ විශාල මුදල තෑග්ගක් හැටියට දීලා ජේතවනේ අසලින්ම ඉඩම් කෑල්ලක් ඉල්ලගත්ත. සල්ලිවලට කෑදර බලන්න මේ රජවරු කියන්නේ කන්න බොන්න නැති හිඟන්නොද. නමුත් මේ මුදල්වලට තියෙන කෑදරකම පෙරේතකමත් එක්ක අර සල්ලි ටික දැක්කට පස්සේ ඒ වෙලාවේ ජේතවනේ අසල මල්ලපු ඇටේ ඉඩම් කෑල්ලක් හිමීට රජ්ජුරුව දුන්නා, නිගණ්ඨයන්ට දුන්නා. හැබැයි රජ්ජුරුව දන්නවා මේ කරේ වැරදි වැඩක්. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නත් යනවා, ගිහිල්ලා වැඳගෙන බණහන විදිහටත් ඉන්නවා. හැබැයි මේ වගේ ජේතවනයට විරුද්ධව අන්න තීර්ථකයන්ට එතනින්ම විශාල මුදලක් අරගෙන ඉඩමකුත් දුන්නා. දැන් ඔය අතරේ දවසක් බුදුරජාණන් වහන්සේට ඇහෙනවා විශාල පිරිසක් ඇවිල්ලා කෑකෝ ගහනවා. මොකද නිගණ්ඨයෝ කියන්නේ මේ සංවරයක් තියෙන පිරිසක් නෙමෙයි. පිරිස කෑකෝ ගහනවා, ගොඩනැගිලි හදන්න දැන් පොළොව සුද්ධ කරනවා. ජේතවනයේටම අල්ලපු ඇටේ. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කතා කරලා කියනවා, ආනන්දේ මේ කෙවුලු කෑ ගහනවා වගේ පිරිසක් කෑකෝ ගහනවා, චුට්ටක් ගිහින් බලන්න කියව මොකද මේ කියලා. ආනන්ද හාමුදුරුවෝ ගිහිල්ලා විස්තර බලාගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියන, සාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ජේතවනාරාමෙන් මේ එහා පැත්තේ මේ අල්ලපු ඇටේ ජේතවනයේට මායින් වෙන්න නිගණ්ඨයෝ ආරාමයක් ඉදි කරනවා කියෝ. මේ රජ්ජුරුව සතු මේ ඉඩමේ ආරාමයක් හදන මේ රජ්ජුරුවන්ගෙන් ඉඩම ඉල්ලගෙන තමයි කියෝ. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ සංඝයා රැස් කරලා බුදුරජාණන් වහන්සේ දන්නවා
මේ ආගමික කණ්ඩායන් දෙකක් නිතර ගැටුම් ඇතිවෙන පිරිසක්. එතකොට මේ ජේතවනේ මල්ලපු ඇති ආරාමයක් හැදවා කියන්නේ භික්‍ෂූන් වහන්සේලාට ඉදිරියේ ධර්මදේශනා කරනකොට බණ භාවනා කරනකොට උන්වහන්සේලාගේ ආගමික වතාවත් කරනකොට මේ අයගේ නිතර ප්‍රශ්න ගැටුම් ආරවුල් ඇති වෙන්න පුළුව. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සංඝයා රැස් කරලා සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ දෙවනි කෙනා සාරිපුත්ත හාමුදුරු බුදුරජාණන් වහන්සේ ළඟට ඉන්න දෙවනි ශ්‍රාවකය තමයි සාරිපුත්තයන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත හාමුදුරන්ට පැවරුව සාරිපුත්ත ඔබම යන්න. ඔබ ගිහිම් බුදුරජාණන් වහන්සේගේ වචනින් මේ රජ්ජුරුවන්ව දැනුවත් කරන්න මේ දේ කරන්න එපා. ඒ අයට වෙන ඕන තැනකින් හොඳ තැනකින් ආරාමයක් හදන්න ඕන තරම් උදව් කරාට රජ්ජුරුවන්ගේ අනුග්‍රහයි දුන්නට ඒක කමක් නෑ. හැබැයි ජේතවනේ අල්ලපු වැටේ මේ නිගන්ටයන්ට ආරාමයක් හදන්න ඉඩ දෙන්න එපා. මේක ගැටුමක් ඇතිවෙන්න පුළුවන් භික්‍ෂූන් වහන්සේලාගේ කටයුතුවලට බාධාවෙන්ඩ පුළුව. ඒ නිසා රජ්ජුරුවන්ව දැනුවත් කරන්න කළ සාරිපුත්ත හාමුදුරන්ට පැවරු. සාරිපුත්ත මහරහතන් වහන්සේ රජ්ජුරුව දැනුවත් කරන්න යනකොට රජ්ජුරුව දැනගත්ත ඇතින් සාරිපුත්ත හාමුදුරුව ඉනෝ. දැන් පගාවාරගෙන වැඩියෙන් සල්ලි අරගෙන මේ ඉඩමදීපු රජ්ජුරුව දැනගත්ත මේ එන්නේ නම් මේකට තමයි. රජ්ජුරුව හැංගුණා. මුණ දෙන්න පුළුවන්කමක් නෑ. රජ්ජුරුව මාලිගාවම හැංගුණ. හැංගිලා රාජකීය ඒ බටයන්ට රජ්ජුරුවන්ගේ පිරිසට සේවකයන්ට කිව්වා සාරිපුත්තයන් වහන්සේ ආවහම මේ මම නෑ කියා පල්ල කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේට දැන් රජ්ජුරුව හැංගිලා බොරුවක් කිව්වා සාමීනි රජ්ජුරුව මේ හදිසි කටයුත්තකට ගිහිල්ලා මාලිගාවෙනන් නැතේ කිව. සාරිපුත්ත හාදුර ටික වෙලාවක් වැඩ සිටිය. දැන් රජ්ජුරුව සාරිපුත්ත හාදුරට පේනවා දිවස් නැතිය නෙමේ. නමු රජ්ජුරුව හැංගිලා දැන් හිටිය දැනගත්තා රජ්ජුරුවන්ටත් එලියට ඒගන්න විදිහක් නෑ කමක් නෑ මං ආයෙන්නම් කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ ආපහු ගියා. දැන් ඔන්න පළවෙනි දවසේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වෙහෙසෙව්වා. සාරිපුත්ත හාන්දුරුව දෙවනි දවසෙත් මාලිගාවට මේ පණවිඩි අරගෙන ගියා. දෙවනි දවසෙත් රජ්ජුරුව අන්න එනවා කියලා ඇතින් දැකලා පණවිඩියාව රජා හැංගුණ. සාරිපුත්ත මහරහතන් වහන්සේ දෙවනි දවසෙත් බොහෝ වෙලාවක් වැඩඉඳලා ආපහු ගියා. තුන්ගනි දවසෙත් ඒ වගේමයි. දින 3ක් සාරිපුත්ත මහරහතන් වහන්සේ රජ්ජුරුවම් හමු එන්න මේ පණවිඩි අරගෙන ගියා රජතුමා මන් නෑ කියා පල්ල කියලා රජ්ජුරුව හැංගුණ. එතකොට බලන්න මේ බුදුරජාණන් වහන්සේ සංඝයා රැස් කරලා මේ බුද්ධ ශාසනයේ දෙවනි ශ්‍රාවකය සාරිපුත්ත මහරහසන් වහන්සේ අසංකේයකොත් කල්ප ලක්ෂයක් පාරමී පුරපු ප්‍රඥාවන්තයන්ගෙන් අග තැන්පත් ධර්ම සේනාධිපතින් වහන්සේ තමයි රජ්ජුරුවන් ළඟට ගියේ මේ පණවිඩේ දැනුම් දෙෙන්. ඒ වෙලේ රජ්ජුරුව හැංගුණ දැන සාරිපුත්ත මහරහතන් වහන්සේ වෙහෙසට පත් කර. එදා හවස් සරුවේ මේ කාරණය ගැන බුදුරජාණන් වහන්සේගෙන් විමසද්දී බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි රජතුමා කරගත්ත විශාල අකුසලය. මේ සංඝයා අතර ගැටුමක් බේදයක් ඇති කරවන්න හේතුවෙන ආකාරයට මේ ජේතවනේ ළඟම මේ ඉඩමදීලා ඒ විතරක් නෙමේ රජතුමා දැනුවත් කරන්න යද්දේ දැන රජ්ජුරුව සැඟවිලා සාරිපුත්ත මහරහතන් වහන්සේ වෙහෙසෙව්ව දින 3ක් අම්බලමක මිය යන්න වෙනවා කියව. එතකොට අපිට පේනව රජ්ජුරුව මොන තරං සේවකයෝ පිරිවරාගෙන රාජකය පිරිස දඹදිව සොළොස් මහා ජනපද අතර ප්‍රබලම රාජ්‍ය පාලකය. හැබැයි කර්ම විපාකවලින් බේරෙන්න්න පුළුවන්කමක් නෑ. උප පීඩක කර්ම කියලා කියන්නේ කෙනෙක් ජනක කර්මයෙන් උපද්දවනු. ඒ ඉපදිච්ච සමහර රජ පවුලේ රාජ කුමාරයෙක් හැටියට කොසල් රජ්ජුරුවන් රජ වෙන්න රාජකය පවුලක එදා ඉපදුන. උපත ලබල දුන්න ජනක කර්මයෙන් හොඳ තැනක ඊළඟට උපස්ථම්භක කර්මයෙන් ඒ ජීවත්වෙනකොට තමන්ට බලය රාජ්‍යත්වය මේ හැමදීම එක්ක තමන්ට රාජකය සියලු වරප්‍රසාද එක් බොහොම බලවන් රජෙක් හැටියට රාජ්‍ය කරන්න ඒ ආයුෂ දීර්ඝ ආයුෂ ලබල දුන්න. ඒ වගේමයි උපපීඩක කර්මය කියලා කියන්නේ. තමන්ගේ ජීවිතේ තමම්ම කරපු අකුසල් විටිං විට බලවත් වෙලා සමහර වෙලාවට ලෙඩරෝගවලින් මිනිස්සු පීඩාවිදිනවා. කොච්චර සල්ලි තිබුණා සමහරු ඉන්න හොඳ කරගන්න බැරි ලෙඩක් නිසා ජීවිත කාලෙන් පීඩාවිදින. සමහලාට කොච්චර ආසවුනත් කෑමක් කන්න බෑ ලෙඩරෝග.
ඊළඟට කොච්චර සල්ලි තිබුණත් සමහරුන්ට හොඳ කරගන්න බැරි ලෙඩරෝග නිසා එක්කෝ රෝධපුටුවක එක්කෝ එක තැන් වෙලා ජීවිතේ කර්ම විපාක සසරේ අරගෙන යන්න වෙනවා. ඊළඟට සමන් ගොඩනගපු ව්‍යාපාර එක රැයින් කඩාගෙන වැටෙන්න්න පුළුවන්. එක්කො රාජසන්තක වෙන්න පුළුවන්. සමහර වෙලාවට ගින්නකින් සුළඟකින් මොකක් හෝ හේතුවකින් ඒ සියල්ල වෙනසිලා විනාස වෙලා යන්න පුළුවන්. එතකොට මේ වගේ විටිං විට විශාල පීඩාවල් ගෙනත් දෙන කර්ම විපාක බලවත්වෙන. ඒවට කෙනවා උප පීඩක කර්ම කියලා. ඊළඟ කර්මය තමයි පෙන්වතුනි උපඝාතක කර්මය. ජනක කර්මයෙන් උපද්දෝපු පුද්ගලයාව එයාගේ ආවිශ අවසන් වෙලා ඒ කෙනාගේ ජීවිතේ උපඝාතක කියනකොට ඔබට තේරෙනවා ඝාතනය වෙන ආකාරයේ කර්ම විපාක බලවත්වෙනවා. ඒ කර්ම විපාකෙ නොසිතපු දෙයක් වෙන්න පුළුව. සමහර වෙලාවට සතුරු කොමන්ත්‍රණයකින් ඝාතනය වෙන විදිහට කර්ම විපාකය සකස් වෙන්න පුළුව. එක් අනතුරක් වෙන්න පුළුව ඇක්සිඩන්ට් එකක් වෙන්න පුළුව. සමහර වෙලාවට සමහර පුද්ගලයෝ මේ පාර යනකොට ඔබ දැකල ඇති සමහර එක් අන්තර්ජාලයෙන් වෙන්න පුළුවන් සමහර රූපාහිනි මාධ්‍යවලින් එන්න ඔබ දැකල ඇති ප්‍රවෘත්ති විකාශනවල වෙන්න පුළුව. සමහර වෙලාට පාර යනකොට එක්ක වාහනක යන ටෑර එකක් ගැලවිල ඇවිල්ලා විශාල පිරිසක් යන අතර එක පුද්ගලයගේ කොළුවට වදින. එක්කො සමහලාට ලයිට් කනුවක් කඩාගෙන වැටෙනවා මේ පාර යන කෙනෙකුට. එක්කො යන වාහනක මොනවහරි දොරක් ගැලවිලා හරි ටෑර එකක් ගැලවිලා හරි පාරයන පුද්ගලයෙක්. එක්කො සමහර වෙලාවට මේ ගෙදර වාඩි වෙලා ඉන්නකොට එක්කෝ වහලි පැත්තක් කඩාගෙන ඇඟට වැටෙන. එතකොට මේ වගේ මොකක් හෝ ඒ කර්ම විපාකයක් මුල්ලෙලා තමන්ගේ ජීවිතයේ අවසන් වෙන විදිහට ඒ කර්මය සකස් වෙලායනවා. එනිසා පිංගතුනි උපඝාතක කියන්නේ ජනක කර්මයෙන් උපද්දෝපු පුද්ගලයා නසන්නාව ඔහුගේ ජීවිතයේ අවසන් වෙන්න බලවත්වෙන යම් කර්මයක් ඇද්ද ඒ කර්මය උපඝාතක කර්මී හැටියට සඳහන් වෙන. දැම් බලන්න බහල ඇති අර ආයු වඩ්ඩන කුමාරය ගැන. මනුස්සලෝකයේ ඉප දෙන්න ජනක කර්මයකින් දරුව නැතුව කාලයක් හිටපු අම්මතාත්තට ජීවිතයට සතුටක් ලබාදීප පුංචි දරුවෙක් ඉපදුන පුතෙක්. බොහෝ මාදරෙන් මේ පුතාව හදා වඩා ගත්තා. දරුව ඇවිදින වයස වෙනකොට තමන් බොහොම විශ්වාස කරගෙන හිටපු හිත දකින අනාගතයේ පේන ඉශිවරයන් වහන්සේ නමක් තාපසයන් වහන්සේ නමක් ළඟට දරු ආශීර්වාද කරගන්න යරගෙනකි. මේ ඉශිවරයා දරුව දැකපු වෙලායම දරුවරට වන්දනකොට නිහඬව හිටිය අම්මතාත්තර විතරක් ආශිර්වාද කර. ඒවෙලේ අම්මතාත්ත අහනවනේ අපේ පුතාට ආශිර්වාදයක් කරන්න. ඇයි මේ පුතාට ආශිර්වාද නොකරන්න. ඔහු අනාගතය බල්ලකින මේ දරුවට ආවිශනය තවත් දින 7කින් මිය යන. අම්මතාත් අඩන්න වැලපෙන්න්න පටන් ගත්ත. අනේ අපේ දරුව බේරලදේ. ඒ වෙලාවේ අනාගතයේ දකින මේ ශිවරයන් වහන්සේ කියනවා මට වෙනදේ පේනවා. ඒක මට වලක්කන්න ක්‍රමයක් මට පේනෑ කියව. හැබැයි සැවැත්නුවර ජේත වනේ අන්න බුදු කෙනෙක් පහළ වෙලා. උන්වහන්සේ මහා බල සම්පන්න කෙනෙක් උන්වහන්සේ ළඟට මේ දරුව අරගෙනයන්. අම්ම තාත්ත දරුව වඩාගෙන දුවගෙන අඩාඩා දරුව වඩාගෙනාව. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ල දෙමවපියෝ දෙන්නම බුදුරජාණන් වහන්සේට වන්දනා කරද්දී. බුදුරජාණන් වහන්සේත් අරවිදිහට මාශිර්වාදයක් කර දීගායිකෝ බවන්ති. ඒ අම්ම තාත්තට පුතේ වඳින්න කියලා ඒ පුංචි පුතා බුදුරජාණන් වහන්සේට වැන්දෙව්වා. බුදුරජාණන් වහන්සේ නිහඬවම හිටිය. අම්ම තාත්තට සැකේ තවත් වැඩි. අනේ සාමීනි මේ අපේ එකම පුතා මේ දරුව බොහෝ වාහරහාර වෙලා ලැබිච්ච දරුවෙක් මේ පුතාට ආශිර්වාද කරන්න. බුදුරජාණන් වහන්සේත් වදාලා මේ දරුවට ආවිශනය මේ දරුව තව ටික දවසකින් මිය යනවා කියෝ. මේ දරුවට ආවිශනය ඒ වෙලාවේ අර අම්ම තාත්තා මේ කාරණය කියනකොට පිංගතුනි හඬන්න වැලපෙන් පටන් අනේ අපේ දරුව බේරල දෙන්න කිය. අර තාපසය දැක්කෙනෑ බේරගන්න ක්‍රමේ. බුදුරජාණන් වහන්සේ දැක්කා මේ දරුව බේරගන්න ක්‍රමයක් තියෙන. ඒ තමයි පිනක් බලවත් කරලා මේ දරුව බේරගන්න පුළුවන්. ඒක බුදු කෙනෙක් විතරයි දැක්කේ. අර තාපසයට දකිින් ලැබුන්නේ. පිංගතුන ඒ වෙලායි බුදුරජාණන් වහන්සේ උපක්‍රමයක් කිව්වා. මේ දරුව තියාගෙන පුළුවන් දැහවා දින 7ක්
පිරිත් මණ්ඩපයක් හදලා දරුවා තියාගෙන පිරිත් කියන්න. අම්මා තාත්තා කිව්වනේ අපි කියන දෙයක් කරන්නම් දරුවගේ ජීවිතේ බේරගන්න. භික්ෂුන් වහන්සේලා ජේතවනාරාමයෙන් ලබලා දුන්නා. දින 7ක් මහා සංඝයා වඩම්මලා පිරිතක් කිව්වා. දරුවා මැද තියාගෙන 7 වෙනි දවසේ පිරිත අවසන් වෙනකොට බුදුරජාණන් වහන්සේ ඒ පිරිත් මණ්ඩපේට ඒ පිරිත දේශනා කරන තැනට බුදුරජාණන් වහන්සේත් වැඩම කරා. පිරිත අවසන් වුණාට පස්සේ ඒ පුංචි පුතා වරගෙන වැන්දෙව්වා. එතනදි බුදුරජාණන් වහන්සේ ආශිර්වාද කරා දීර්ඝායුකෝ භවන්ති දීර්ඝායුෂ ලැබේවා. අම්මා තාත්තට හරිය සතුටුයි. අනේ ස්වාමීනි අපේ පුතාට දැන් ආයුෂ ලැබුණාද? බුදුරජාණන් වහන්සේ වදාළ මේ දරුවට අවුරුදු 120ක්ම ආයුෂ තියෙනවා. ඒ කෙනා එදා නම තිබ්බයි පුංචි පුතාට ආයු වඩ්ඩන කුමාරයා, ආයුෂ වැඩිච්ච කුමාරයා. මේ ආයු වඩ්ඩන කුමාරයා තරුණ වයසේ එනකොට අද අපි වඳිනකොට කියන ගාථාවක් තියෙනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුකම් බලං කියන මේ ගාථා. මෙන්න මේ ගාථාවෙන් බණහලා මේ ආයු වඩ්ඩන කුමාරයා තරුණ වයසේදී සෝවාන් ඵලයට පත් වුණා. ඒ නිසා පින්වතුනි අපිට පේනවා සෝවාන් වෙන්න පින තිබ්බ අවුරුදු 120ක් ආයුෂ තිබිච්ච කෙනෙකුටත් ජීවිතේ උපත් හම්බක කර්මයක් බලවත් වේගෙන ආවා. ආයුෂ අවසන් වෙන කර්මයක් බලවත් වුණා. පෙර සසරේ කරපු කර්ම විපාකයක් මතුවුණා. හැබැයි බුදු කෙනෙකුගේ බුදු නුවණින් ඒ උපස්ථම්භක කර්මයේ යටපත් කරලා පිනක් බලවත් කරලා ඒ කර්ම විපාකේ මගහැරගත්තා. ඒ නිසා මතක තියාගන්න පින කියන එක හරීම බලවත්. මාරක පන්න ගන්න පුළුවන් පිනේ. මාරක කියන්නේ පෙර සසරේ කරපු අකුසල විපාක බලවත් වෙලා කෙනෙකුට ඝාතනය වෙන උපඝාතක කර්මයක් වෙන්න පුළුවන්. උපපීඩක කර්මයක් හැටියට නොයේ රෝග පීඩා කරදර විපත් හානි එක දිගට තමන්ගේ ජීවිතේ විපත් ගලාගෙන ඉන්න පුළුවන්. හැබැයි ඒ එන කරදර විපත් කෙනෙක්ගේ ජීවිතේ මගහැරෝ ගන්න පුළුවන්. ඒ මගහැරගන්න පුළුවන්කම තියෙන්නේ පින් කරලා පින බලවත් කරලා. ඒ නිසා පුළුවන් තරම් පින් කරන්න කුසල් වඩන්න. ඉතින් ඔබට අද උතුම් ධර්මානුශාසනාවෙන් අද අපි කතා කරන්නට යෙදුනේ ජනක කර්මය, උපස්තම්භක කර්මය, උපපීඩක කර්මය, උපඝාතක කර්මය කියන මේ කර්මයන්ගේ ඒ ස්වරූපේ පිළිබඳ ඔබට යම් ධර්මානුකූල දැනුමක් ඇති කර ගැනීම පිණිස. ඉතින් ඒ නිසා ඔබ මේ ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත්ත සියලු පින ඔබ හැම දිනාටම අකුසල් ප්‍රහාණය කරමින් කුසල් දියුණු කරගනිමින් පින් රැස් කරගනිමින් ධර්මාවබෝධයේ පිණිසම මේ දහම් දැනුම ඔබ හැම දෙනාටම ආශිර්වාදයක් වේවා කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා.